17 ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශක්තිට 2016 වර්ෂයේදී හොඳම ඉදිකිරීමේ සම්මානය හිමි විය. ශක්ති තමා විසින්ම පුළුසා සකස් කරගන්නා ගඩොල් පමණක් සිය ඉදිකිරීම සඳහා භාවිතා කරනවා. ඒතකොට මේකට මේකෙදි මෙයාම මේ ගඩොල් හදන එක කළමනාකරන කාර්යය මොකක්ද කියලා අහනවා. දැන් මෙතනදී මොකක්ද වෙන්නේ? දැන් මේ ගඩොල් කියලා කියන්නේ මේ ව්‍යාගේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය සම්පතක්. එතකොට මෙයා සම්පත් සපයා ගැනීමක්, කෙමත සම්පත් වෙන් කර ගැනීමක් තමයි මේ කරගන්නේ. නේ? වෙන් හරි දැන් ඒක අවශ්‍ය සම්පත් සපයා ගන්න එපා. ගේ හදන්න නම් මෙයාට බාස්ලා ඕනේ, ගඩොල් ඕනේ, සිමෙන්ති ඕනේ, වැලි ඕනේ, ඔක්කොම ටික සපයා ගන්න එපා. ඒ මොකද්ද? මෙයා දැන් ගයක් හදනවා කියලා කොහේ තැනක ගයක් හදනවා කියලා මෙයා තීරණය කරලා ඊට පස්සේ ඒකට අවශ්‍ය සම්පත් සපයා ගැනීමක් තමයි මේ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද ඒ? සංවිධානකරණයක්. 17.2. හරි පැහැදිලිනේ. ඊට පස්සේ 18 බලන්න කළමනාකරණය හා සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. හරි නිවැරදි ප්‍රකාශය. එතකොට කළමනාකරුවන් විසින් සේවකීන් කළ යුතු කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඔවුන් එම කාර්යයන්ට යොමු කිරීම සංවිධානකරණයද? නෑ. ඔක මෙහෙයවීම. ඊළඟට ව්‍යාපාරයේ අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීම සැලසුම් කරන්නේ. ඒක නම් හරි. අනිත් ඒවාත් බලමු. සැලසුම් කරන ලද අරමුණු ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරයේ මානව සම්පත් නිසි ලෙස හැසිරවීම පාලනයද? නෑ. ඒක මෙහෙයවීම. සැලසුම් කර පරිදි ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කර ඇද්දැයි සොයා බැලීම මෙහෙයවීමද? නෑ. ඒක පාලනය. හරිද? 18 ඒකට උත්තරේ ගන්න වෙන්නේ අපි 18 2. 18 2. 18 2. හරි. 19 සත්‍යද අසත්‍යද කියලා දාන්න බලන්නටක් ගන්න. දහනමේ අයන්න බලන්න සැලසුම් කළ පරිදි ව්‍යාපාර කටයුතු සිදුවන්නේදැයි සොයා ඒවා නිවැරදි කිරීමේ කටයුතු පාලනයයි. මොකද ඒ කියන්නේ? ඔව් ඒ කතාව හරි. ඒක සත්‍යයි. ඊට පස්සේ ආයන්න කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් සඳහා යොමු කිරීම හා අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා දීම සංවිධානකරණයයි. ඔක සංවිධානකරණයද? නෑ. ඕක මෙහෙයවීම. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. ඊට පස්සේ ඇයන්න සැලසුම් කරණයෙන් තුර පාලනයක් ව්‍යාපාරයට තිබිය නොහැකියි. මේකෙන් කියන්නේ පාලනයක් කරන්න බෑ. පාලනයක් කරන්න නම් ඒකට සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම හරිනේ. දැන් පාලනය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සැලසුම් කරන ලද දේවල් ඒ විදිහටම වෙනවද කියලා බලන්නනේ. එතකොට පාලනය කරන මේ විදිහටම වෙනවද කියලා බලන්න අපිට මොන විදිහටද වෙන්නේ කියලා අපි කලින් තීරණය කරන්න එපා. ඒ නිසා මේ කතාව හරි. අනිවාර්යයෙන්ම පාලනයක් කරන්න නම් සැලසුම් කරණයක් තිබිය යුතුමයි. ඕක සත්‍යයි. ඇයන්න සැලසුම් කරන එකකින් පාලනයක් තිබිය නොහැකියි. ඒක සත්‍යයි. යන්න ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා එම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීමද සැලසුම් කරන්නට අයත් වේ. ඔව් ඒක සත්‍යයි. ඒක හරි. ඊයන්න සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. ඔව්. ගොඩක් වෙලාවට මේ කළමනාකරණය කියන්නේ මොකද්ද? අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න ව්‍යාපාරයේ සතු සීමිත සම්පත් යොදාගන්නේ කොහොමද කියන එක. එතකොට මේ ප්‍රකාශය සත්‍යයි. ඊට පස්සේ කියනවා ව්‍යාපාරික අරමුණු ඒ අයුරින්ම ඉටු කර ගැනීම සඵලදායකත්වයයි. මොකද කියන්නේ? ඔව්. ඒකත් සත්‍යයි.
ඒකත් සත්‍යයි. ඊපස්සේ ඌ යන්න සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. ඔව්. ඒකේ වැරද්දක් නෑ. ඒ කතාව හරි. යන්න ව්‍යාපාර කටයුතු සැලසුම් කරන ආකාරයෙන්ම සිදුවේදැයි සොයා බැලීම මෙහෙයවීමද නෑ. ඕක පාලනය. නිසා ඕක අසත්‍යයි. අසත්‍යයි. ඊට පස්සේ ඒ යන්න ව්‍යාපාරයේ කර්මණු තීරණය කිරීම හා ඒවා ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීම සංවිධානකරණයට අයත්ය. අරමුණු තීරණය කිරීමයි ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය සංවිධානකරණය නෑ. ඕක සැලසුම් කරන්නේ. නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. අසත්‍යයි. හරි. ඊට පස්සේ 20ත් ඔහොම බලමු. අමල් විසින් කෙටි කෑම වර්ග පිළියෙල කර අවට ප්‍රදේශවලට බෙදා හැරීමට සැලසුම් කරාලු. එතකොට කෑම වර්ග නිෂ්පාදනය සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට රුවන්ට බාර දුන් අතර ඒවා බෙදා හැරීමට නිමල්ට බාර දුන්නේය. මෙම සිද්ධියේ සඳහන් වන කළමනාකාරයක් නම් කර පැහැදිලි කරන්නලු. දැන් මේකෙදි මොකද්ද විශේෂයෙන්ම වෙලා තියෙන්නේ? එකක් තමයි ප්‍රධාන කළමනාකාරයන් අපිට දෙකක් බලා ගන්න පුළුවන්. එකක් තමයි මේ සැලසුම් කරන ප්‍රදේශ වලට බෙදා හැරීමට සැලසුම් කරා. මේ සැලසුම් කරලා තියෙනවා. සැලසුම් කරන්නේ. ඊට පස්සේ කෑම වර්ග නිෂ්පාදනය සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට රුවන්ට බාර දීලා තියෙනවා. ඒවා බෙදා හැරීමට නිමල්ට. ඒ කියන්නේ වැඩ පවර්ලා තියෙනවා. ඔය මොකද්ද? ඕක සංවිධානකරණය. එතකොට අපිට කළමනාකරන කාර්යයක් නම් කරලා පැහැදිලි කරන්න කිව්වොත් එහෙම දැන් මේක එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? සැලසුම්කරණය හෝ සංවිධානකරණය. අපි ගමු මොකද්ද? අපි සංවිධානකරණය ගමුකෝ. හරි. හරි. කාර්යයක් නම් කරන්න කියලා දාන එක දාන්න සංවිධානකරණය. සංවිධානකරණය යටට ලියන්න සංවිධානකරණය යනු ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග සර් කියන්නකෝ. ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් අනේ සර් හොන්න කොතනින්ද එකක්වත් ඇහුන්නේ නැද්ද? කොතනින්ද මෙයා ඇහුන්නේ නැත්තේ? මුළු වාක්‍යෙම ඇහුන්නේ නැද්ද? ව්‍යාපාරයක අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සැලසුම් කරන ලද
සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් තනතුරු හා වැඩ බෙදා හැරීමට සම්බන්ධ ක්‍රියාවලියයි. මේකට නිදසුනක් දාන්න ඕනේ මේ දීලා තියෙන සිද්ධියෙන්. එතකොට අපිට දාන්න පුළුවන් නිදසුනක් දාන්න කෑම වර්ග නිෂ්පාදනයේ සිදුවන ආකාරය කෑම වර්ග නිෂ්පාදනයේ සිදුවන ආකාරය අධීක්ෂණයට රුවන්ට බාර දීම. හරි. ඊට පස්සේ 21 බලන්න. 21 අයන්නෙන් අහනවා කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යයක් නම් කරන්න. එතකොට කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් 4යි. 4න් එකක් නම් කරන්න. මොකද සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, පාලනය, මෙහෙයවීම. එතකොට ওই 4න් එකක් නම් කරන්න. හරි. ඊට පස්සේ ආයන්නෙන් අහනවා කළමනාකරණ ක්‍රියාවලිය තුල පාලනය යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? පාලනය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ සැලසුම් කරපු ආකාරයෙන්ම ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කරපු ආකාරයෙන්ම සිදු වෙලා තියෙනවද සොයා බලලා එහෙම නැත්නම් ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට ක්‍රියා කිරීම තමයි පාලනය කියලා කියන්නේ. හරි. ආයනට උත්තරයක් දාගමු. පාලනය යනු 21 ආයනට මම මේ කියන්නේ පාලනය යනු ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවේදැයි සොයා බැලීම හා එසේ නොවන්නේ නම් අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට සම්බන්ධ
ඒවා නිවැරදි කිරීමට සම්බන්ධ ක්‍රියාවලියයි හරි අංක 21 ඊට පස්සේ 22 බලන්න කියනවා ප්‍රකාශයක් දීලා තියෙනවා අපිට මෙහෙම ව්‍යාපාර ආයතනවල පවතින ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය අඩුවීමයි. එතකොට ඉතින්වාම කාර්යක්ෂමතාවය යන්න උතන කියන්නේ ඔය කාර්යක්ෂමතාවය යන්න හඳුන්වන්න කියලා ඒක කාර්යක්ෂමතාවය යන්න හඳුන්වන්න කියලා වාක්‍ය ප්‍රශ්න හදාගන්නකො කාර්යක්ෂමතාවය හඳුන්වන්න ඊපස්සේ සඵලදායකත්වය යන්න හඳුන්වන්න. එතකොට කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය අතර සම්බන්ධය මොකක්ද කියලා කියනවා. අහනවා. එතකොට කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි ඒ අදාළ සම්පත් භාවිතා කරන එක. එතකොට සඵලදායකත්වය කියලා කියන්නේ ව්‍යාපාර අරමුණ අපේක්ෂිත අයුරින් ඉෂ්ට කරගන්න එක. හරි. එතකොට මේ කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය අතර ඇති සම්බන්ධතාවය වෙන්නේ කියන්නේ කාර්යක්ෂමතාවයේදී සිද්ධ වෙන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න අපේක්ෂා කරනවනේ. එතකොට එහෙම අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ මොකද්ද? අපේ අරමුණු ඉෂ්ට කරගන්න පහසු වෙන කියන්නේ කාර්යක්ෂමතාවයේ තුලින් සඵලදායකත්වයේ පහසු වෙනවා. දැන් කාර්යක්ෂමතාවයේ තුලින් කාර්යක්ෂමතාවය සඵලදායීතාවයේ ඉටු කරගන්න මාර්ගයක් බවට පත් වෙනවා. ඒක තමයි ওই දෙක කියන්නේ කාර්යක්ෂමතාවයක් නැති තැනක සඵලදායීතාවයට යන්න බෑ. කියන්නේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගන්න නැතුව අපේ අරමුණු කරා ළඟා වෙන්න බෑ. ඒක තමයි ওই දෙක අතර තියෙන සම්බන්ධය. හරි. ඔක උත්තරය ලියාගමු. අයන්නට දාගන්න කාර්යක්ෂමතාවය යනු 22 අයන්නට කාර්යක්ෂමතාවය යනු අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලැබෙන පරිදි සම්පත් භාවිතා කිරීමයි. ඒකේ ආයන්න සඵලදායකත්වයේ යනු ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීමයි. ඉසි දෙකේ ඇයන්නට පිළිතුර ඔය දෙක අතර සම්බන්ධතාවය ඇයන්නට පිළිතුර මෙහෙම ලියාගන්න කාර්යක්ෂමතාවයේදී අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම අපේක්ෂා කරයි. එවිට
සඵලදායීතාවේදී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම පහසු වේ හරි තමයි 22 23 බලන්න නිමාලි මහත්මිය නිමියඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා තම ව්‍යාපාරයට අවශ්‍ය සියලු සම්පත් කළමනාකරුවන් හා සේවකීන් ප්‍රමාණය තීරණය කර ඔවුන්ට අදාළ වන කාර්යයන් වෙන වෙනම බෙදා දෙන ලදී. එසේම තම ව්‍යාපාර කටයුතු සැලසුම් කළ ආකාරයෙන්ම සිදුවෙන්නේ දැයි නිරන්තරයෙන්ම සොයා බලන ලදී. හරි. එතකොට අයන්නෙන් අහනවා මෙහිදී සිදුවන්නේ කළමනාකරන කාර්යයන්ට අදාළ කුමන කාර්යයන්දයි ලියා දක්වන්න. හරි මේ කාර්යය සම්බන්ධයෙන් අපි සැලසුම් කරොත් එහෙම මෙයා මොකද්ද නිමාලි මහත්මිය නිමෙදුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා තම ව්‍යාපාරයට අවශ්‍ය සීල සම්පත් හා කළමනාකරන වෙන ත්‍රිමාණය තීරණය කරනවා. මොකද්ද ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් තීරණය කරනවා. ඒ කියන්නේ මොකද්ද කරන්න කියලා තීරණය කරලා සැලසුම් කරලා ඒකට අවශ්‍ය සම්පත් තීරණය කිරීම අපි කියන්නේ මොකද්ද? ඒකට අපි කියනවා සැලසුම් කරන්නේ නේ. සැලසුම් කරනවා. සැලසුම් කරන්නේ. ඊට පස්සේ තීරණය කළ කාර්යයන් වෙන වෙනම බෙදා දෙන ලදී. ඔය කාර්යයන් වෙන වෙනම බෙදා දුන්නාම මොකද වෙන්නේ? ඒක මොකද්ද? සංවිධානකරණය. ඒක සංවිධානකරණය නේ. ඊට පස්සේ සැලසුම් කරන ආකාරයෙන් සිදුවෙන්නේ නැද සොයා බලන එක. ඒක මොකද්ද? පාලනය. එතකොට කාර්යයන් තුනක් තියෙනවා. සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ පාලනය. සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ පාලනය. ඊට පස්සේ ඒකේ ආයන්නෙන් කියනවා තම නිෂ්පාදිත අලෙවි කිරීමෙන් පසු පාරිභෝගික ප්‍රතිචාර පිළිබඳ සොයා බැලීමට කළමනාකරුවන් යොදවන ලදී. මෙහිදී සිදු ඇති සංකල්පය කුමක්ද? නිෂ්පාදන අලෙවි කිරීමෙන් පසුව ප්‍රතිචාර පිළිබඳ සොයා බැලීම. මොකක්ද ඒ? ඔක පාලනය. ඇයි ඒ? දැන් මේගොල්ලෝ මේ ව්‍යාපාරයේ සැලසුම් කරනවා මෙහිමයි අපි පාරිභෝගිකයන්ට හොඳ මේ සේවාවක් සපයන්න ඕනේ. හරි මොකක් හරි මේ අරමුණක් තියෙනවනේ. එතකොට සැලසුමක් තියෙනවනේ. ඒ සැලසුම හරියටම සිද්ධ වෙලා දැන් හොඳ ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවාවක් අපේ ව්‍යාපාරයෙන් එළියට මේ පාරිභෝගිකයාට ගිහිල්ලාද කියලා අපි දැනගන්නේ කොහොමද? යාගෙන් තොරතුරු ගන්න එකන්නේ. එතකොට මේ සොයා බලන එකට අපි තමයි පාලනය කියලා කියන්නේ. හරි. එතකොට ආයන්නට එන්නේ පාලනය. 23 ආයන්නට පාලනය. පාලනය. 24ත් බලන්න. කාලයක සිට ගෘහ භාණ්ඩ නිපදවීමේ වඩු මඩුවක් පවත්වාගෙන ගිය සුනිල් මහතා තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා බදුල්ල නගරයේ අලෙවි ප්‍රදර්ශනාගාරයක් විවෘත කර ඔහුගේ සහයට තම මිතුරෙකු වූ නාමල්ව සේවකයෙකු ලෙස බඳවා ගන්නා ලදී. එතකොට නාමල්ව සේවකයෙකු ලෙස බඳවා ගැනීම කළමනාකරණයට ඈත් කුමන කාර්යයක්? කියන්නේ මෙයා සම්පත් සපයා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. එතකොට මොකද්ද මේක? සංවිධානකරණය. ඔය නිකම් මතක තියාගන්න සේවකයෝ බඳවා ගන්න ඒවා එහෙම මොකද්ද? සංවිධානකරණයට සම්පත් ගොඩ නැගිලි ලබා ගන්න එක, අමුද්‍රව්‍ය ලබා ගන්න එක, ඉස්සලද මොකද ගඩොල් කතන්දරයක් එහෙම ආවේ. ඒවා එහෙම ඔක්කොම සංවිධානකරණයට. 24ට එන්නේ සංවිධානකරණය.
හරි. එතකොට 25 බලන්න 25 අයන්නෙන් අහනවා ව්‍යාපාර සැලසුම් කරන්නට ප්‍රධාන කාර්යයන් නම් කරන්න. එතකොට කාර්යයන් හතරයි මොකද්ද? සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙවීම, පාලනය. කියන්න සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙවීම, පාලනය. හරි. ඊට පස්සේ ඒකෙම ආයන්නෙන් අහනවා 25 ආයන්නෙන් ව්‍යාපාරයක සැලසුම් කරන ක්‍රියාවලියට අයත් කාර්යයන් දෙකක් ලියන්න. දැන් සැලසුම් කරන ක්‍රියාවලියේදී ප්‍රධාන කොටස් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ව්‍යාපාරයක අරමුණු තීරණය කරනවා. අනිත් එක තමයි ඒ අරමුණු ඉෂ්ට කරගන්න සුදුසු ක්‍රියාමාර්ග මොනවද කියලා තීරණය කරනවා. මොනවද එතකොට සැලසුම් කරන්නට අයත් කාර්යයන් දෙක? අරමුණු තීරණය කිරීම සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. හරි. ක්‍රියාවලි කාර්යයන් දෙකක් ලියන්න. පළවෙනි එක ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම. සැලසුම් කරන ක්‍රියාවලට අයත් කාර්යයන්. පළවෙනි එක ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම. දෙවෙනි එක එම අරමුණු ඉටු කර ගැනීම සඳහා එම අරමුණු ඉටු කර ගැනීම සඳහා එම අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම. හරි. විසිහය බලන්න මාතර නගරයේ සුපෝපභෝගී කුලීරත සේවාවක් පවත්වාගෙන නිල් මහතා සාධාරණ ගාස්තු යටතේ ඉහළම සේවාවක් සැපීම සම්බන්ධයෙන් පිළිගැනීමක් ලබා ඇති ව්‍යාපාරිකයෙකි. දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා කුලීපිට ගැනුම් ක්‍රමයේ යටතේ නව මෝටර රථ 5ක් ධාවනයට එක් කිරීමට තීරණය කරන ලද අතර ඒ සඳහා නව රියදුරන් 5 දෙනෙකුද සේවයට බඳවා ගන්නා ලදී. හරි. ඉහත සිද්ධියේ සඳහන් වන සැලසුම් කරණයට හා සංවිධානකරණයට අයත් කාර්යයන් බැගින් ලියන්නලු. එතකොට මොකද්ද මෙයා ඇත්තටම මේක ඉස්සල්ලාම තියෙනවා මේ අලුත් මෝටර රථ 5ක් ධාවනයට එක් කරන්න තීරණය කරා. ඒතකොට තීරණය කරනවා කියන්නේ මොකද්ද? සැලසුම් කරණයට අදාළ කාර්යයක්. ඒ වගේම ඒකට අදාළ නව රියදුරන් 5 දෙනෙකු සේවයට බඳාගත්තා කියන්නේ ඒකට අදාළ සම්පත් සපයා ගැනීමක්, සම්පත් වෙන් කිරීමක්. ඒක ඒතකොට නව රියදුරන් සේවයට බඳවා ගැනීම සංවිධානකරණයට අයත් වෙන්නේ. එතකොට සැලසුම් කරණය කියලා දාන්න 26ට උත්තරේ මම කියන්නේ සැලසුම් කරණය කියලා දාලා ඒ යටතේ ලියන්න නව මෝටර රථ 5ක් ධාවනයට එක් කිරීමට තීරණය කිරීම. ධාවනයට එක් කිරීමට තීරණය කිරීම. ධාවනයට එක් කිරීම තීරණය කිරීම. ඊට පස්සේ සංවිධානකරණයට අදාළ එක දාන්න. සංවිධානකරණයට සංවිධානකරණයට නව රියදුරන් 5 දෙනෙකු නව රියදුරන් 5 දෙනෙකු කල්පනා කරලා බලලා නේ
නවරීදුරන් 5 දෙනෙකු සේවයට බඳවා ගැනීම. ඉන්නවා එදියේ නෑ කියලා මම කියන්නම් මේ දාන්න කියන්නේ නවරීදුරන් 5 දෙනෙකු සේවයට බඳවා ගැනීම. මම කියන්නේ මනුපති සේනාව. මනුපති සේනා දීර. ඒ ඔව් හරි 26. මේ ඔව් ඉතින් ඒ තාත්තගේ නම සේනා දීර හරි. තියෙනවා මේ 27 බලන්න. 27 බණ්ඩාරලා 27 උත්තරයක් දාන්න බලන්න.